සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝතලයේ වාසනාවන් වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දිවි දේවතාවුන් වැනි මිනිසුන් නැත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝතලයේ වාසනාවන් වල්මත් වූවන් දැක මහවනවත යායුතු මාවත පෙන්නා ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන් හිටු දෙවියන් ලොව සිටිනා වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දිවි දේවතාවුන් වැනි මිනිසුන් නැත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝතලයේ වාසනාවන් කඳුළු සලන්නන් කඳුලින් ගොඩගෙන මුවගේ හසරෙලි රඳවා තුටු කඳුලින් නෙතු සරසන දෙවියන් පුද දෙමු දෙව්ලට කැඳවා වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දිවි දේවතාවුන් වැනි මිනිසුන් නැත. ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනුලෝතලයේ වාසනාවන්. අද දවසේ අපි මනෝවිද්‍යාව සාකච්ඡාව ආරම්භ කරමු. අපේ පහුගිය දවස්වල කතා කරේ මේ පෞරුෂය පිළිබඳ. එතකොට මේ පෞරුෂය කියන එක අපි හැමෝම ගාව තියෙන දෙයක්. අපේ මිස්ලා සර්ලාට අපේ හාමුදුරුවන්ට එහෙම පැහැදිලි වෙයි. මේක එක එක පුද්ගලයා ගාව එක එක විදිහට තමයි මේ පෞරුෂය කියන එක ගොඩ නැගිලා තියෙන්නේ. මම දන්නවා මේ දවස්වල කාට නැතත් හොඳ පෞරුෂයක් තියෙනවා අපේ ටීචර්ලාගේ මහත්තුරුන්ට. මොකද මේ සියල්ල විඳ දරාගෙන ඉවසාගෙන ඉන්නවා කියන එක ඒකත් හොඳ පෞරුෂ ගති ලක්ෂණයක්. ඒකම් බලපුවහම අපේ හාමුදුරුවෝ තුලත් ලොකු පෞරුෂයක් තියෙනවා. ඇත්තටම ඔය පන්සලකට වෙලා හුදකලාව මහානදම් පුරනවා කියන එක ඒකත් හොඳ පෞරුෂය. ඒ කියන්නේ අපි දන්නවා මේ ලෞකික ලෝකයේ තුල නොඑක් දේවල් වලට අපි නිතර ඇදිලා යන එහෙම ගතියක් තියෙන. ඒ තරම් මේ ලෞකික ලෝකයේ මහ පුදුමාකාර විදිහට ඉස්සර වගේ නෙමෙයි වෙනස් වෙච්ච ගතියක් තියෙන. ඒ වගේ තැනක ඔබ වහන්සේලා හිත දමණය කරගෙන හිත ශක්තිමත් කරගෙන ඉන්නවා කියන එක ඒකත් ලොකු පෞරුෂයක්. ඒ වගේම අපේ ටීචර්ලා දිහා බලපුවාම ගෙදර දොරේ තියෙන ඔය වැඩ කටයුතු පාසල් වල දරුවන්ගේ වැඩ කටයුතු මේ සියල්ල විඳ දරාගෙන ඒ ජීවිතේ පවත්වාගෙන යන ඒකත් ලොකු පෞරුෂයක්. එතකොට මේවා අපි කොහෙන් හරි අර අපිට අර මේ කතා කරපු විවිධ ශේස්ත්‍ර වලින් අපිට ලැබිච්ච දේවල්. එතකොට ඒකත් එක්ක තමයි මේ පෞරුෂය ගොඩ නැගිලා තියෙන්නේ. හැබැයි සමහර අවස්ථාවල අපේ මේ පෞරුෂ ගති ලක්ෂණ සමහර අවස්ථාවල බිඳිලා යන්නත් පුළුවන්. අන්න ඒ වෙලාවට ඉතින් අපි හැම වෙලාවම අර මනස සිහියෙන් හොඳ සිහියෙන් වැඩ කටයුතු කරොත් අපිට පුළුවන් මේ පෞරුෂය තවදුරටත් හොඳට ආරක්ෂා කරගෙන යන්න. එතකොට අපි ඔය පෞරුෂය ගැන කතා කරනකොට ඒකෙදී අපි පෞරුෂ නිර්වචනය කරා ඊළඟට පෞරුෂය කෙරෙහි බලපාන සාධක කිහිපයක් අපි කතා කරා. ඉන්පස්සේ මේ සියල්ලම මනෝවිද්‍යාඥයෝ එකතු වෙලා මේ පෞරුෂය තුල ඒ කියන්නේ පෞරුෂය ගොඩනැගෙන ආකාර එහෙම නැත්නම් න්‍යායන් පහක් ගැන දක්වලා තිබුණා. එතකොට ඒකෙදි ගති ලක්ෂණ න්‍යාය, මනෝ විශ්ලේෂණවාදී න්‍යාය,
චර්යාවාදී න්‍යාය, සමාජ ඉගෙනුම් න්‍යාය සහ මානවවාදී න්‍යාය වශයෙන්. අපි ගති ලක්ෂණ න්‍යාය අපි කතා කරා. පුද්ගලයාගේ බාහිර ස්වરૂපයත් එක්ක විලියම් සෙල්ඩන් කියන මනෝවිද්‍යාඥයා කියනවා මේ පෞරුෂය කියන එක ඔහු අර්ථකථනය කරේ ඒ විදිහට. ඊළඟට මනෝවිශ්ලේෂණවාදයේදී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එයා කියනවා අපේ මනසට මූලිකත්වය දීලා ඉඩ් ඊගෝ සුපර් ඊගෝ කියලා කොටස් තුනකට බෙදලා ඒ ඉඩ් සහ ඊගෝ සහ සුපර් ඊගෝ කාර්යභාරයන් ටික අපි ගිය සතියේ අපි කතා කරා. ඊට පස්සේ කාර්යයන් සකස් වෙන්නේ ඒ මනස සකස් වෙන්නේ පෞරුෂයන් සකස් වීම කෙරෙහි මුඛී අවදිය, ගුදාවදිය, ලිංග රූපික අවදිය සහ නිලීන අවදිය සහ වෘද්ධකාම කියලා අවදි කිහිපයක් ගැන අපි කතා කරා. එතකොට මේ ෆ්‍රොයිඩ්ගේ මේ සංකල්පය තවත් අරගෙන ගියපු තවත් මනෝවිද්‍යාඥයෙක් ඉන්නවා කාල් යුන් කියලා. එතකොට අද අපි එයා ගැන කතා කරලා අපි ඊතුරු න්‍යායන් ටික කතා කරලා අපේ විභාග ප්‍රශ්න වලට යනවා. දැන් අපිට මෙතනදී මේ ප්‍රශ්නේදී තිබුණු දෙයක් තමයි මනෝවිශ්ලේෂණවාදී අපේ හාමුදුරනේ ප්‍රශ්නේ පොඩ්ඩක් මං ගාව ප්‍රශ්නේ නම් මේ වෙලාවේ 2000 කීයද සර් ඕන අපිට ඕන මට අර මනෝවිශ්ලේෂණවා මේ මනෝවිද්‍යාව අර්ථකථනය කර ඊට පස්සේ අර්ථකථනය කර ඊට න්‍යායන් පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න කියලා ප්‍රශ්නයක් තිබුණා. මම දන්නවා. ඔව්. එතකොට අපි න්‍යායන් කීපයක් කතා කරා. එතකොට න්‍යායන් දෙකක් ගැන ලියන්න තියෙනවා නම් අපිට ඔන්න න්‍යායන් දෙකක් දැන් මේ වෙනකොට කතා කරලා තියෙනවා. ඊට අමතරව අපි ඊතුරු න්‍යායන් ටිකත් අපි කෙටියෙන් අපි විස්තර කරගෙන යනවා. විස්තර කරගෙන යනකොට වැදගත් කරුණු මොනවා හරි තියෙනවා නම් ලියා ගන්න. අපි දන්නවා මේ වගේ සටහන් අපේ ටීචර්ලා ගාව ඇති. ඒදව ආයේ නැවත අපි ඒවා ලියා ගන්න දෙයක් නෙමෙයි. අපි ඒවා බලාගමු, මතක් කරගමු. අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා නම් අපි සටහනක් දාගමු. එතකොට මේ කාල් යුන් කියන කෙනා ඒක නැත්තම් මේ මනෝවිද්‍යාඥයා නව ෆ්‍රොයිඩියානු න්‍යායවාදී. අලුත් සංකල්පයක් ගෙන ආපු කෙනෙක්. ෆ්‍රොයිඩ්ගේ පස්සේ ඔහු ඉදිරිපත් කරන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කරේ මනෝ විශ්ලේෂණවාදයනේ. මෙයා විශ්ලේෂණාත්මක මනෝවිද්‍යාව නමින් න්‍යායක් ඉදිරිපත් කරනවා. මෙයාගේ න්‍යාය තමයි විශ්ලේෂණාත්මක මනෝවිද්‍යාව. එතකොට මේ කාල් යුන් කියනවා විශේෂයෙන්ම අවිඥානික මනස හා සිහින ක්‍රියාවලියෙහිලා එහි බලපෑම පිළිබඳව තමයි අදහස් දක්වලා තියෙන්නේ. අවිඥානික මනසයි සිහින ක්‍රියාවලිය. එතකොට ඔහුට අනුව අවිඥානික මනස ධනාත්මකයි කියලා කියනවා. මේ අවිඥානික මනස ධනාත්මක සහ ආධ්‍යාත්මික හා ලිංගික මෙන්ම ආක්‍රමණකාරී ආද්‍යාසයන්ගේ යුක්තයි කියලා කියනවා. මේ අවිඥානික මනස. එතකොට මේ අවිඥානික මනස කාල් යුන් කියන විදිහට ධනාත්මකලු, ආධ්‍යාත්මිකලු, ලිංගික මෙන්ම ආක්‍රමණකාරී ආද්‍යාසයන්ගේ යුක්තයි කියලා කියන්නේ. ඔහු තවදුරටත් මෙහෙම පවසනවා පෞරුෂයේ එකිනෙකට අන්‍යෝන්‍ය කාරක වශයෙන් බලපාන්නා වූ කරුණු හා පද්ධති සමූහයක එකතුවක් වශයෙන් හඳුන්වන යුන් පෞරුෂත්ව ව්‍යූහ තුනක් යටතේ වර්ග කර දක්වනවා. එතකොට කාල් යුන් කියන්නේ මොකද්ද? මේ සියලු අංගයන්ගේ අන්‍යෝන්‍ය වශයෙන් බලපන්නා වූ කරුණු පද්ධති සමූහයක එකතුවක් කියලායි කියන්නේ. පෞරුෂය කියන එක ගොඩ නැගෙන්නේ මේ අන්‍යෝන්‍ය වශයෙන් බලපාන කරුණු කිහිපයක එකතුවකින් කියලා. ඔහු ඒක මෙන්න මෙහෙමයි දක්වන්නේ මනස. ඒ කරුණු කිහිපය. සවිඥාණය, පුද්ගල අවිඥාණය සහ සාමූහික අවිඥාණය කියලා කොටස් තුනක් ඔහු දක්වනවා. සවිඥාණය, ඊළඟට පුද්ගල අවිඥාණය සහ සාමූහික අවිඥාණය. එතකොට මේ පෞරුෂය කියලා කියන්නේ ඔය කොටස් තුනේම එකතුවක් කියලා කියන්නේ. සවිඥාණය, පුද්ගල අවිඥාණය සහ සාමූහික අවිඥාණය. එතකොට අපි දැන් මෙහෙම කිව්වට අපිට මේක තේරුම් ගන්න බැරි නිසා අපි බලනවා මොකද්ද මේ කාල් යුන් කියන සවිඥාණය, පුද්ගල අවිඥාණය සහ සාමූහික අවිඥාණය කියන එක. එතකොට මේ සවිඥාණය කියන එක කාල් යුන් කියන්නේ
තමා තුළම දැනට ඇති සිහිය වශයෙන් සලකන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඕනෑම පුද්ගලයෙක් ගාව අපි තුල අප තුල දැනටමත් තියෙන සිහිය තමයි ඔය කියන සවිඥාණය කියලා කියන්නේ. දැනටමත් තියෙන දෙයක්. ඊළඟට පුද්ගල පෞරුෂයේ වඩාත් වැදගත්ම හා වටිනාකම් සහිත වූ සාරගර්භම කොටස අන්න ඒක කියලා කියනවා. මොකද්ද සවිඥාණය කියලා කියන්නේ? මේ කියන්නේ කාල් යුන්. එයාගේ එතකොට මොකද්ද න්‍යාය? විශ්ලේෂණාත්මක මනෝවිද්‍යාව. ඒ කියන්නේ ෆ්‍රොයිඩ්ගෙම මනෝවිශ්ලේෂණවාදී දිගුවක්. ඒකෙම සංවර්ධනයක් මේ කරන්නේ. එතකොට මේ සවිඥාණය කියන එක පුද්ගලයාගේ පෞරුෂයේ වඩා වැදගත්ම වටිනාකම් සහිත කොටස කියලා කියනවා. එතකොට ඔය සවිඥාණය කියන එකේ ලක්ෂණය තමයි මම වෙමි මම නොවේ යන මූලික අවබෝධය මත වැඩෙන අහම්භාවය වැඩිම අවුරුදු 4දී පමණ ආරම්භ වෙනවා. එහෙනම් මේ සවිඥාණය ආරම්භ වෙන්නේ යුන් කියන විදිහට අවුරුදු 4දී පමණ. අවුරුදු 4දී පමණ තමයි ආරම්භ වෙන්නේ. මෙලෙස පුද්ගලයාට අහම්භාවයේ හෙවත් සවිඥාණය පහළවන්නේ අවට පරිසරයෙන් ලබා ගන්නා සංවේදන හා සංජානන හා මතකයේ හෙවත් ස්මෘති ලාංඡන පිහිටුවා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි. එතකොට කාල් යුන් කියනවා පුද්ගලයාගේ මේ සවිඥාණය කියන එක තමයි වඩා වැදගත්ම දේ. එතකොට ඒක ආරම්භ වෙන්නේ අවුරුදු 4දී පමණ කියලා කියනවා. අවුරුදු 4දී. එතකොට මේ අවුරුදු 4දී පමණ මේ ආරම්භ වන සවිඥාණය පහළ වෙන්නේ අවට පරිසරයෙන් කියලා කියනවා. ඒ කියන්නේ පරිසරයෙන් ලබා ගන්නා සංවේදන. සංවේදනයක් කියලා කියන්නේ අපේ පංචේන්ද්‍රයන්ගෙන් අපි ග්‍රහණය කරගන්න දේවල්. පංචේන්ද්‍රයන්ගෙන් අපි යම් යම් දේවල් ග්‍රහණය කරනවා. ඇසෙන් අපි යම් යම් දේවල් ග්‍රහණය කරගන්නවා. නාසයෙන් අපි යම් යම් දේ ග්‍රහණය කරගන්නවා. කනට ඇසෙන දේවල් වලින් අපි යම් යම් දේවල් ග්‍රහණය කරගන්නවා. දිවට දැනෙන රස වලින් අපි යම් යම් දේවල් ග්‍රහණය කරගන්නවා. ඊළඟට අපේ ශරීරයේ ස්පර්ශ වන දේවල් වලින් අපි යම් යම් දේවල් ග්‍රහණය කරගන්නවා. එතකොට මේ ග්‍රහණය කරගන්න සංවේදන අපි මොළය කරා යවනවා. එතකොට මේ මොළය කරා ගියාට පස්සේ එතන ඇති වෙනවා ස්මෘති ලාංඡන. අපි හිතමු අපේ ඇසට ගොදුරු වෙනවා අපේ ඇසෙන් ගන්නවා ගස කියන එක. එතකොට ගස කියන එක අපි ඇසෙන් බලලා ඒක අපේ මනසට යවන මොළයට යවන. අන්න ඊට පස්සේ එතන ස්මෘති ලාංඡනයක් පිහිටුවා ගන්නවා ගස කියන එක. එතකොට අපිට මේ ගස කියන එක නැවත බලන්න නැතුව වුණත් අපිට ආවර්ජනය කරගන්න මතක් කරගන්න පුළුවන්. ඒ ගන්න දේවල් වලට අපි කියනවා ස්මෘති ලාංඡන කියලා. දැන් අපි චිත්‍රයක් අඳිනකොට අපි ගසක් ගාවටම ගිහිල්ලා අඳින්නේ. අපිට පුළුවන් ගේ ඇතුලේ ඉඳන් උනත් ගසක් අඳින්න. ඒ හේතුව තමයි අපි ඒක ග්‍රහණය කරගෙන තියෙන්නේ. එතකොට මේ ග්‍රහණය කරගන්නා දේවල් ඒ සංවේදනය කරගෙන සහ සංජානනය කරගන්නා දේවල් වලින් තමයි මේ කියන සවිඥාණය ගොඩනැගෙන්නේ කියන එකයි කාල් යුන් කියන්නේ. ඒ විතරකුත් නෙමෙයි. තවදුරටත් ඔහු සෑම දෙනා තුළම මේ දෙයාකාර වූ අවිඥානික මනසක් පවතින බවත් කියන. එතකොට මොකද්ද මේ අවිඥාණය කියන එක? ඒ කියන්නේ පුද්ගල අවිඥාණය. දැන් සවිඥාණයෙන් අතර වෙන්නේ නැහැ. ඔහු කියනවා සෑම කෙනෙක් ගාව මේ පුද්ගල අවිඥාණය කියලා එකකුත් තියෙනවා. එතකොට මේ පුද්ගල අවිඥාණය කියලා කියන්නේ අපගේ අත්දැකීම් තුලින් නිර්මාණය වන දේවල්. සවිඥාණය නිර්මාණය වෙනවා පරිසරය තුලින්. ඊළඟට පුද්ගල අවිඥාණය ගොඩනැගෙනවා අපි ලබන අත්දැකීම් තුලින්. එතකොට මේ අත්දැකීම් කියන ඒවා පොදු දේවල් නෙමෙයි. මම මගේ ළමා කාලේ ලැබපු අත්දැකීම් වලට වෙනස් ඒවා තමයි අපේ ටීචර්ලා අපේ හාමුදුරුවෝ ලබලා තියෙන අත්දැකීම්. එතකොට මේ අත්දැකීම් ලබනවත් ඔබ වහන්සේලා අපේ ටීචර්ලා ජීවත් වෙච්ච පරිසරය දෙමව්පියෝ ඒ දේවල් බලපාලා තියෙනවා. ඒ පරිසරයේ බලපාලා තියෙනවා. ඒ පරිසරයත් එක්ක තමයි මේ අත්දැකීම් තියෙන්නේ.
දැන් උදාහරණයක් වශයෙන් මම අර ග්‍රාමීය ප්‍රදේශයක නිසා මට තියෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවල අත්දැකීම්. වනාලි ඊළඟ කැලෑවල් ඊළඟ වැව් පිටි වැව් ඒව තමයි අපිට තියෙන්නේ. එතකොට ඒවත් එක්ක අපි ලැබපු අත්දැකීම් තුලින් අපේ පුද්ගල අවිඥාණය ගොඩනගා ගන්න. එතකොට අර අපි ඉස්සෙල්ලා කතා කරපු සවිඥාණය ගොඩනගෙන්නේ ඒ පරිසරය තුලින්. පරිසරය තුලින් ලබන දේවල්. ඒ අත්දැකීම් කියන එක පරිසරයේ එක වුණාට පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ පරිසර තත්ත්වයන් උනත් ජීවත් වෙන අයට ලබන අත්දැකීම් වෙනස්. උදාහරණයක් වශයෙන් ගත්තොත් මගේ අයියා මල්ලි ගත්තොත් එතකොට ඒ දෙන්නට තියෙන්නේ වෙනම අත්දැකීම් ටිකක්. අපි එකම පරිසරයේ තමයි ජීවත් වෙන්නේ. නමුත් එකම පරිසරය තුල ජීවත් වුණත් අපි ලබන අත්දැකීම් වෙනස්. අන්න එතන තමයි අර සවිඥානය සහ පුද්ගල අවිඥානය කියන දෙක අතර තියෙන වෙනස. අපේ ටීචර්ලාට පැහැදිලිද දන්නේ නැහැ. ඒක පැහැදිලිද අපේ හාමුදුරුවෝ මේ සවිඥානය සහ පුද්ගල අවිඥානය? හරි. එහෙනම් ඊළඟට දැන් මෙතන ඔන්න ගැටලුවක් එන්න පුළුවන්. සවිඥානය ගොඩනගෙන්නේ පරිසරය මත, පුද්ගල අවිඥානය ගොඩනගෙන්නේ පරිසරය මත තමයි. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි එකම පරිසරය තුල වුණත් පුද්ගලයෝ ලබන්නේ විවිධ අත්දැකීම්. ආන් ඒ තුල තමයි පුද්ගල අවිඥානය ගොඩනගෙන්නේ. අනේක නැවත මතක් කරනවා සර් පොඩ්ඩක් පුද්ගල අවිඥානය. ඔව් අපේ හාමුදුරුවනේ මෙහෙමයි. දැන් ඔතන ඔය. දැන් පුද්ගල සවිඥානය කියන එක ගොඩනගෙන්නේ අවුරුදු 4 කියලා කියන සවිඥානය කියන එක. අවුරුදු 4 පමණ. ඒ අවුරුදු 4 සවිඥානය ගොඩනගෙන්නේ යම්කිසි ළමයෙක් තුල ඔහු ජීවත් වෙන පරිසරයත් එක්ක. පරිසරයේ ලබන දේවල් එක. ඒ කියන්නේ පංචේන්ද්‍රයන්ගෙන් ග්‍රහණය කරගන්න දේවල් තියෙනවා. ඒ ග්‍රහණය කර ගැනීම තුල තමයි මේ කියන සවිඥානය කියන එක ගොඩනැගෙන්නේ. ඒක පැහැදිලිද අපේ හාමුදුරුවනේ? ඔව්. ඊළඟ කාල්යුන් පෙන්නනවා ඒ සවිඥාණයට අමතරව පුද්ගලයෝ ගාව තියනවලු පුද්ගල අවිඥාණය කියලා දෙයක්. එතකොට මේ පුද්ගල අවිඥාණය කියන එකත් අපේ හාමුදුරුවනේ ගොඩ නැගෙන්නේ පරිසරයෙන්මයි. හැබැයි පරිසරයෙන් ගොඩ නැගුණට එතකොට අර සවිඥාණයයි මෙතන පුද්ගල අවිඥාණයයි අතර තියෙන වෙනස තමයි එකම පරිසරය තුල ජීවත් වුණත් පුද්ගලයෝ විවිධ විදිහටයි අත්දැකීම් ලබන්නේ. ඒ කියන්නේ දැන් මම කිව්වනේ මම අර ග්‍රාමීය ප්‍රදේශයක මගේ අත්දැකීම් ගොඩක් තියෙන්නේ කියලා. හැබැයි ඒ අත්දැකීම් අපේ මල්ලිත් එක්ක බලපුවම මගේ අත්දැකීම් වෙනස් වෙන්න පුළුවන්. මල්ලිගේ අත්දැකීම් වෙනස් වෙන්න පුළුවන්. අපිත් එක්ක එහි ජීවත් වෙච්ච තව යාළුවෝගේ අත්දැකීම් වෙනස් වෙන්න පුළුවන්. අන්නේ වෙනස් වූ අත්දැකීම් මත තමයි පුද්ගල අවිඥාණය ගොඩනැගෙන්නේ. පැහැදිලිද හඳුරන? තේරුණා සර්. පරිසරය ඔව් පරිසරයත් එක්ක වෙනස් වෙනවා. ඒ කියන්නේ පරිසරය තුළ ඒ ලබන අත්දැකීම් එක්ක වෙනස් වෙනවා. එකම පරිසරය තමයි දැන් අපේ හාමුදුරුවෝ ගත්තොත් අපේ හාමුදුරුවොත් එක්ක පන්සලේ ඇති පොඩි හාමුදුරුවෝ තව කට්ටිය. එකම පරිසරයක ජීවත් වුණාට ඒ අය ලබන අත්දැකීම් වෙනස්. අන්න ඒකයි කියන්නේ. එතන තමයි මේ පුද්ගල අවිඥාණය ගොඩනැගෙන්නේ. ඊළඟට දැන් අපේ ගෙදරක ගත්තොත් අපේ ටීචර් බලන්න. ඔව් ඒක පුද්ගල බද්ධයි. දරුවෝ අපි හිතමුකෝ එක ගෙදරක දරුවෝ 3 දෙනෙක් ඉන්නවා කියලා. එතකොට එකම පරිසරයක තමයි ඔවුන් හැදී වැඩෙන්නේ. නමුත් ඒ දරුවෝ 3 දෙනා ලබන අත්දැකීම් වෙනස්. අපි හිතමු උතන පොඩි කොල්ලෙක් ගහක නැගලා ගහකින් වැටලා පොඩ්ඩක් තුවාල වෙනවා. එතකොට ඒ ළමයා එතන තියෙන වෙනම අත්දැකීම. ඒක තව දරුවෙකුට නැති වෙන්න පුළුවන්. අන්න එහෙම ඒවා වෙනස් වෙනවා. කෙනෙකුගේ අපි හිතමු පිහියකින් මොනවා හරි වැඩක් කරනකොට අත කැපෙනවා. ඒ වගේ දේවල් අපිට තියෙනවනේ පුංචි කාලේ. එතකොට ඒ ළමයා ලබන්නේ එතන තව අත්දැකීමක්. එකින් එක්කෙනාට වෙනස් අර එකම පරිසරයක ජීවත් වෙනවා. ඒ තුලත් පෞරුෂයක් ගොඩ නැගෙනවා කියලා කියන්නේ. ඊළඟට සාමූහික අවිඥානය කියලා තව එකක් තියෙනවා.
එතකොට කාල්යුන් කියන්නේ මෙන්න මේ සවිඥානයයි පුද්ගල අවිඥානයයි සාමූහික අවිඥානයයි තුනම එකතු වෙලා තමයි පුද්ගලයාගේ පෞරුෂය ගොඩ නැගෙන්නේ කියලා. එතකොට අපි බලන්න ඕනේ සාමූහික අවිඥානය කියන්නේ මොකක්ද කියලා. මේක පුද්ගලයාට අනන්‍ය වේ. එකිනෙක පුද්ගලයාට අනන්‍ය වේ. එතකොට මොනවද මේ එකිනෙක පුද්ගලයාට අනන්‍ය වෙච්ච දා? චින්තන රටාව, හැඟීම්, හැසිරීම මේට අන්තර්ගත වෙනවා. අන්න ඒ දේ එකිනෙක පුද්ගලයාට අනන්‍ය වෙනවා. චින්තන රටාව. අපි හිතන පතන දේවල්. දැන් බලන්න අපිට එක එක දේශපාලන දර්ශන තියෙනවා. අපිට විවිධ ආගමික දර්ශන තියෙනවා. අපි යමක් දිහා බලන ආකාරයේ දෘෂ්ටි කෝණය වෙනස් වෙන්න පුළුවන්. අන්න බලන්න පුද්ගලයන් පුද්ගලයාට වෙනස්. ඊළඟට හැඟීම් කියන ඒවා. හැඟීම් කියන ඒවත් වෙනස්. ඔක්කොටම සමානව තියෙනව නෙමෙයි. ඊළඟට අපේ හැසිරීම් ගත්තහම ඒත් ඒ වගේ. මේකත් එකිනෙක පුද්ගලයාට වෙනස්. සාමූහික අවිඥානයේ මිනිසාගේ පාරම්පරික දැනුම විවිධ සංස්කෘති, ආගම්, කලාව යන ආදී දෑ මත ගොඩ නැගෙන්නේ. ඔන්න ඔය සාමූහික අවිඥානයේ කෙරෙහි බලපානවා පාරම්පරික දැනුම. අපේ පාරම්පරික දැනුමත් එක්ක අපේ මේ සාමූහික අවිඥානය ගොඩ නැගෙනවා. එහෙම නැත්නම් අපි ජීවත් වෙන විවිධ සංස්කෘති. දැන් අපි දන්නවා ගම්බද ප්‍රදේශවල විවිධ සංස්කෘති තියෙනවා. එතකොට ඒක බලපානවා අර සාමූහික අවිඥානය කෙරේ. ආගම් වල බලපෑම, ඊළඟට විවිධ කලාවන්ගේ බලපෑම, මේ දේවල් බලපානවා අර සාමූහික අවිඥානය කෙරේ. මෙලෙස ඉහත බලවේග පුද්ගල පෞරුෂ සැකස්ම කෙරේ බලපාන බව කාල්යුන් පවසනවා. එතකොට මේ කියන සවිඥානයයි පුද්ගල අවිඥානයයි සාමූහික අවිඥානයයි මේ කොටස් තුනම එකතු වෙලා ආලු පුද්ගල පෞරුෂය හැදෙනවා කියලා කියන්නේ. එතකොට ඔන්න ආයසරයක් මම ඒක පැහැදිලි කරනවා. සවිඥානය කියලා කියන්නේ අවුරුදු 4 දී පමණ දරුවෙක් තුල ඇති වෙන්නේ පංචේන්ද්‍රයන්ගෙන් ග්‍රහණය කරගන්න දේවලුත් එක්ක. ඊළඟට පුද්ගල අවිඥානය ගොඩ නැගෙනවා. ඒත් පරිසරය මතම තමයි. හැබැයි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වූ අත්දැකීම් ලැබීම තුල. ඊළඟ අනිත් කොටස තමයි සාමූහික අවිඥානය. ඒ සාමූහික අවිඥානය කෙරෙහි ඒ අය ජීවත් වෙන ඒ පරිසරයන්ගේ තියෙන පාරම්පරික දැනුම, විවිධ සංස්කෘතීන්, ආගම්, කලාව, චින්තන රටාව, හැඟීම්, හැසිරීම් මෙන්න මේ දේවල් බලපාන. ඉන් පස්සේ කාල්යුන් තවදුරටත් කියනවා ඔය කියන සවිඥානයයි පුද්ගල අවිඥානයයි සාමූහික අවිඥානයයි ඔය කොටස් තුනම එකතු වුනහම තමයි පුද්ගලයාගේ පෞරුෂය ගොඩ නැගෙන්නේ කියලා. ඒ විදිහට තමයි ඔහු පෞරුෂය විග්‍රහ කරන්නේ. ඊළඟට මේ කාල්යුන් කියන මනෝවිද්‍යාඥයා තව යමක් අපිට ඉදිරිපත් කරනවා පෞරුෂ මෝස්තර කියලා. පෞරුෂ මෝස්තර. මේක කාල්යුන්ගේ ජනප්‍රිය ඉදිරිපත් කිරීමක් කියලා කියනවා. පෞරුෂ මෝස්තර. සාමාන්‍ය මනෝවිද්‍යා ශාස්ත්‍රයේ ඉක්මවා අධ්‍යාපනික උපදේශන සේවයට මේ ඉතා වැදගත් වේ. එතකොට මේ පෞරුෂ මෝස්තර කියන එක කාල්යුන් ඉදිරිපත් කරන මේ ජනප්‍රිය ඉදිරිපත් කිරීම මනෝවිද්‍යා ශාස්ත්‍රයේ ඉක්මවලා අධ්‍යාපනික සහ උපදේශන සේවයට ඉතා වැදගත් වෙනවා කියලා කියන්නේ. එහෙනම් අපිට බොහොම වැදගත්. මොකද අධ්‍යාපනික ශාස්ත්‍රයට අදාළ නිසා. ඒ අනුව පුද්ගලයා තුළින් ඉස්මතු වී පෙනෙන පෞරුෂ ස්වභාවයේ හෙතෙම පෞරුෂ මෝස්තර දෙකක් වශයෙන් දක්වනවා. මේ පෞරුෂ මෝස්තර දෙකක් වශයෙන් දක්වනවා. ඒක හරි ලේසි. එකක් තමයි අන්තර්වර්තික, අනිත් එක තමයි බහිර්වර්තික. මේක මහා ලොකුවට අපි මේ අර න්‍යායාත්මක කරුණු වශයෙන් එහෙම ගන්න දෙයක් නැහැ. සරලව ගන්න පුළුවන්. අන්තර්වර්ති කියලා කියන්නේ Taman පැත්තට නැමුණු කියන අදහස ගන්නකො. Taman පැත්තට තමයි නැමිලා තියෙන්නේ. බහිර්වර්තික කියලා කියන්නේ එළියට බාහිරට නැමුණු. එතකොට අපි මේක පැත්තකින් දාමුකෝ.
මනෝවිද්‍යාවේ මේක පැත්තකට දාමු. නිකන් අපේ එදිනෙදා ජීවිතයේදී අපි බලමු. අපි දිහා බැලුවොත් අපි කොයි වගේද? අපි කොයි වගේද? එතකොට දැන් ඔන්න අපිට මේක තේරුම් ගන්න පුළුවන්. අපි සමාජ ජීවත් වෙනකොට අපි කොයි විදිහටද ජීවත් වෙලා තියෙන්නේ? ආත්මාර්ථකාමී චේතනාවෙන්ද අපිට වාසිදායක වන චේතනාවෙන්ද හැම දෙයක්ම කරන්නේ අපිට වාසි සහගත විදිහටද? නිකන් කල්පනා කරලා බලන්න. හරි. සමහර සමාජ මිනිස්සු දිහා බලපුවාම ඒ මිනිස්සු තමන්ගේ වාසියටම කටයුතු කරන අය ඉන්නවා. තමන්ගේ පැත්ත තමයි බලන්නේ. මොන දේ කරත් තමන්ගේ පැත්ත. අර කියනවනේ මීයක් කඩන්නේ අතලෙව කන්න නෙමෙයි කියලා. ඒ වගේ හැම වෙලාවෙම බලනවා තමන්ගේ පැත්ත තමයි. තමන්ගේ පවුල, තමන්ගේ දරුවෝ, තමන් ඒ පැත්තට එහෙම ඇද ගැනීමක් තියෙනවා. එතකොට ඒ අයට තමයි මේ අන්තර්වර්තික කියලා කියන්නේ. මම මේක තේරුම් ගන්නයි කිව්වේ. කාල් යුන් එහෙම කිව්වේ නෑ. ඔව් එහෙම නෙමෙයි කිව්වේ. කාල් යුන් ඕක ලස්සනට කියලා දිනවා කරුණුත් එක්ක. මම මේක තේරුම් ගන්නයි මම එහෙම කිව්වේ. බහිර්වර්තික කියලා කිව්වේ සමහර අය ඉන්නවා. ඔව්. නංගියේකරම් භාග්‍යම් මහල්ලා. අයියෝ. කරන්නේ නෑ දැන් ඉතින්. හරි. යන්නකෝ. එතකොට බහිර්වර්තික කියලා කියන්නේ ඔය සමහර ගෙවල් වල ඉන්නවා අපි දන්නවා මේ ඉලන්දාරි. සමහරලාට අපේ ටීචර්ලාගේ මල්ලිලා ඒ වගේ. කොල්ල ගෙදර ඉන්නෙම නෑ. ගෙදර මෙලොව වැඩක් කරන්නේ නෑ. හැබැයි ගමේ පිරිතක් කිව්වොත්, මගුලක් කිව්වොත්, මලගයක් කිව්වොත් අන්න පැල් බැඳගෙන වැඩ. ගෙදර මෙලොව වැඩක් ගන්න බෑ. සමහර මහත්තුරුත් ඒ වගේ. පොදු වැඩ කිව්වොත් හරි. හැබැයි ගෙදර මොකුත් නෑ. හරි. හැම වෙලාවෙම අර පිටට Tamanට කන්න තියෙන දේ සමහර වෙලාවට දීලා. අන්න ඒ අයට තමයි මේ බහිර්වර්තික කියලා කියන්නේ. එහෙනම් ඔන්න දැන් ওই අන්තර්වර්තික සහ බහිර්වර්තික කියන එක පැහැදිලි. අපි ඒකේ ලක්ෂණ ටික අපි ලියා ගමු. කවුද මේක ඉදිරිපත් කරන්නේ? කාල් යුන්. එතකොට මේකට මොකද්ද කියන්නේ? පෞරුෂ මෝස්තර කියලා කියන්නේ. එතකොට මේ පෞරුෂ මෝස්තර කියලා කියන්නේ අර කාල් යුන් අර ඉස්සරලා කියපු සවිඥානයයි පුද්ගල අවිඥානයයි සාමූහික අවිඥානය කියන කොටස් තුන එකතු වෙලා හැදුණු පුද්ගල පෞරුෂය තමයි ඔහු මේ කොටස් දෙකකට බෙදන්නේ අන්තර්වර්තික සහ බහිර්වර්තික කියලා කියන්නේ. එතකොට මෙන්න අන්තර්වර්තිකයාගේ ලක්ෂණ. සර්. ඔව්. සර් ලුබ්ධි ශක්තිය කියන්නේ මොකද්ද සර්? ලුබ්ධි ශක්තිය කියලා කියන්නේ මනෝවිද්‍යාව පොතේ තියෙන රෝලන් සර්ගේ ලුබ්ධි ශක්තිය Taman වෙත හරවා ජීවත් වන පුද්ගලයා අන්තර්වර්තික ජීවියෙකි කියලා නේද? ලුබ්ධි ශක්තිය කියලා කියන්නේ අපි ජීක චුට්ටක් බලන්න ඕනේ මිස් ඒක වචනේ. ලුබ්ධි හම්බුනේ නැහැ. ඔය පාරිභාෂිත වචන මාලාව තියෙනව නේද ඕකේ? බලන්න ඕනි සර්. එහෙමනම් බැලුවේ නැහැ. බැලුවේ නැහැ. චුට්ටක් ඉන්නකො. හරි. හරි. එනවද කාට හරි ඒ වචනෙට? ලුබ්ධිය කියලා කියන්නේ මේකේ මට හිතන විදිහට ලුබ්ධි ශක්තිය. ලිබිඩෝ ශක්තිය කියන්නේ නේද සර්? ලිබිඩෝ. ලිබිඩෝ. ඒ කියන්නේ ඒකේ මොකද්ද තේරුම ඉංග්‍රීසි වචනේ? ලුබ්ධිය. ලබ්ධි ලුබ්ධි. ඩික්ෂනරිය තමයි බලන්නේ. තමන්ගේ කියන අදහසත් වෙනවා මේකේ අර තමන්ගේ ඒ කියන්නේ අර තමන් තුල ගොඩනැගුණු ඒ මේ අර ගති ලක්ෂණ කියන එක. වගේද සර්? නෑ මේ ගති ලක්ෂණ අර මේ ලුබිදි ශක්තිය කියලා කියන්නේ මූලික ලිංගික ආශය කියන අර්ථය තමා තියෙන්නේ. ඒ කියන්නේ සියලුම කායික සංතර්පණ වලින් ලබන තෘප්තිය අයිති වෙන ලුබිදි ශක්තියට. ලුබිදිය හා ලිබිඩෝ කියන දෙකම එකම අර්ථය තමයි තියෙන්නේ.
එතකොට මොකද්ද කායික දැන් පුද්ගලයා ලබන සියලුම කායික සංතර්පණ තියෙන්නේ ඒ සියල්ල අයිති වෙන්නේ ලුබ්ධි ශක්තියට. ඒක හඳුන්වන්නේ පොදුවේ ලුබ්ධි ශක්තිය එහෙම නැත්නම් ලිබිඩෝ ලුබ්ධිය කියන ඔක්කොම එකම අර්ථයක් තමයි සර් තියෙන්නේ. හරි මිස් අනේ ගොඩක් ස්තුතියි. අපිට මේ මුඛීය අවධි එකේ එක දීලා තියෙනවා සර්. හරි හරි. හරි thank you sir මිස්ලා. හරි. ඊට පස්සේ ඔන්න එනවා අන්තර්වර්තිකයාගේ ලක්ෂණ. අන්තර්වර්තිකයාගේ ලක්ෂණ තමයි තමා වෙතට නැඹුරු වූ ආත්මීය ස්වභාවයක් දරයි. තමා වෙතට නැඹුරු වූ ආත්මීය ස්වභාවයක්. ඒ කියන්නේ ඒ අය තනිව කටයුතු කරයි. ඔය සමහර පන්තිවලත් ඉන්නවනේ අපේ සමහර දරුවෝ ඔන්න මේක වැදගත් වෙන්නේ ඒ තැන. ඒගොල්ලෝ බොහෝ වෙලාවට තනියම. දැන් මට මතකයි අපේ පාසලේ හිටිය මංගාම ජීවන්ත කියලා. මේ යාළුවෙක්. උදාර ජීවන්ත රාජකරුණා කියලා තමයි නම තිබ්බේ. කවදාවත් අපිත් එක්ක සෙල්ලම් කරන්න ඉන්නේ නැහැ. මිනිහා තනියමයි ඉන්නේ. ඉන්ටර්වල් එක දුන්නා මිනිහා තනියම. අනිත් කොල්ල ඔක්කොම එකට ගිහිල්ලා බෝල් ගන්නවා සෙල්ලම් කරනවා. හරි? එහෙම චරිතයක්. ඊළඟට සබකෝලයෙන් යුතුයි. ඔය ඉන්නවා සමහර අය දැන් ඔන්න ඒ අය අඳුරනවා දැන් අපිත් එක්කත් හිටපු අය ඉන්නවා. මට දැන් එක එක්කෙනා මතක් වෙනවා එහෙම හිටපු අය. ඒ වගේම අපි ගුරුවරයෙක් වශයෙන් අපි දැනගන්න ඕනේ පන්තියේ අපි උගන්වන පන්ති කාමරේ මේ වගේ අය ඉන්නේ. සබකෝලයෙන් යුක්තයි. ඊළඟට බාහිර සමාජයේ සමග සම්බන්ධතා අඩුයි. බාහිර සමාජෙත් එක්ක එච්චර සම්බන්ධතා නැහැ. හරි. ඒ පිළිබඳ විශ්වාසය අඩුයි. ඒ කියන්නේ බාහිර සමාජය පිළිබඳ එහෙම විශ්වාසය අඩුයි. ඒගොල්ලෝ එහෙම බාහිර සමාජයේ විශ්වාස කරන්නේ. දැන් අපි නම් එහෙම නෙවෙයිනේ. දැන් අපි නම් ওই ලෙක්චර් වලට එහෙම යනකොටත් අපි එහෙම ওই ලෙක්චර් එකට කමන්නේ නැහැ. ඔන්න ඔය ඉන්ටර්වල් එකේ පොඩ්ඩක් මාරු වෙලා යන් කියලා අපි මාරු වෙලා ගියා. සමහර දවස්වල. ඇයි ඒ මාරු වෙලා ගියේ? අපිට සමාජය ගැන අපිට විශ්වාසයක් තිබ්බා. අපි දන්නවා කාගෙන් හරි ওই නෝට් එක ඉල්ල ගන්න පුළුවන්. අන්න බලන්න. හැබැයි අර වගේ අය එහෙම නෙමෙයි. ඒගොල්ලෝ එහෙම සමාජය ගැන මම මොකටද එක එකාට පාච්චාත් වෙන්නේ? එක එකාගේ මන් නෝට් ඉල්ලන්නේ. එහෙම සමහරට සිතුවිල්ලක් එන්න පුළුවන්. හරි? ආයෙ එක එකනා ගාවට ගිහිල්ලා මොකටද මේ අපි මේ කියලා සමහරලාට එයා එහෙම බාහිර සමාජයක් ගැන විශ්වාස කරන්නේ නැහැ. ඒ තමයි ඒගොල්ලෝ ඒ පිළිබඳ විශ්වාසය අඩුයි. සමාජය ඇසුරට ලැජ්ජාශීලී. සමාජය ඇසුරට ලැජ්ජාශීලී. එහෙමත් තියෙනවා. දැන් මට මතකයි මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙත් එහෙම ගෑනු ළමෙක් හිටියා. අපේ පාත්තියේ හිටියේ. මේ හවස් වෙනකොට බෝඩිමට යන්න ඕන වෙනකොට කියනවා මේ ගිහිල්ලා ඇරලා ඉන්න කියලා. ඒ හේතුව තමයි අර ඉස්සරහා සුමංගලයේ ගාව එහෙම කොල්ලෝ වාඩි වෙලා ඉන්නවා ඔතනින් යන්න බයයි කියලා. ඉතින් ගිහිල්ලා මේ හිමීට අර පරිපාලන ගොඩනැගිල්ල පැත්තෙන් පාරට දාලා එනවා. යන්න බයයි. මේ කට්ටිය බලාගෙන ඉන්නවා කියන්නේ. හරි? ඒ වගේ චරිත අපිට අපේ එහෙම ඉන්නවා. එතකොට මෙන්න මේ වගේ දරුවොත් අපේ පාසල් වල ඉන්න පුළුවන්. ඊළඟට ඒගොල්ලෝ තමන් අභ්‍යන්තර සිතුවිලි සමග හුදකලාව ජීවත් වෙනවා. තම අභ්‍යන්තර සිතුවිලි සමග හුදකලාව ජීවත් වෙනවා. ඒගොල්ලෝ ඉතින් තමන් එක්ක තමන්ගේ අභ්‍යන්තර සිතුවිලිත් එක්ක තමයි ගනුදෙනුව කරගෙන යන්නේ. හැබැයි මේ අය ලිවීමේ දක්ෂයිලු. ලිවීමේ දක්ෂයි. මොකද අර මේ අන්තර්වර්තිකයිනේ. ඒගොල්ලෝගේ හිතට දැනෙන ගොඩක් දේවල් තියෙන. ඒකට ඒගොල්ලෝ ඒ හින්දා ලිවීමේ දක්ෂයි තියෙනවා. දුම්නස් සහගතයි. ඊළඟට සිත වියවුල් බවට පත් වේ. හිත ටිකක් වියවුල් ගතියක් තියෙනවා. වෙන්වීමට බලයි. ඒ කියන්නේ පිරිසත් එක්ක ඉන්න කැමති නෑ. එහෙමකට වෙන් වෙන්න බලන. ඔය හුදකලාව ඉන්න. තනිව වැඩ කරයි. තනිවම තමන්ගේ වැඩ ටික කරගන්න. ආත්මාර්ථකාමීය. ආත්මාර්ථකාමී. පරිසරයට ආවෘත්තයි. විවෘත නැහැ. පුද්ගලිකත්වය අගය කරයි. පුද්ගලිකත්වය අගය කරයි. දැන් සමහර අය එහෙම නෙමෙයි යාළුවෝ ඉන්නවා. කියන්න ඕනේ නැති දේවලුත් යාළුවොත් එක්ක කියන. එහෙම යාළුවෝ ඉන්නවා. සියලුම දේවල් ආයෙත් ඔක්කොම ඉස්පිල්ලක් පාපිල්ලක් නැර යාළුවන්ට කියන. මේගොල්ලෝ එහෙම නෙමෙයි. එහෙම කියන්නේ. කිසි දෙයක් කියන්නේ. අපි කියන්නේ අර গুপ্তයි කියලා. අන්න එහෙම. ඊළඟට ඔන්න දෙවෙනි කොටස බහිර්වර්තික. බහිර්වර්තිකය. අර කියපු අර ලුබ්ධි ශක්තිය පිටතට හරවන පුද්ගලයා බහිර්වර්තික වේ. මේගොල්ලොන්ගේ ලක්ෂණ.
සමාජශීලී. සමාජශීලී. සභාශීලී වෙති. ඕන තැනක ගිහිල්ලා ඕන කෙනෙක් එක්ක කතා කරන කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? බාහිර ලෝකය හා අන්‍යයන් ගැන සිතයි. අනිත් අය ගැනත් හිතනවා. සමාජයේ විසින් පිළිගනු ලබයි. දැන් ඔය අපේ ටීචර්ලාට එහෙම මල්ලිලා එහෙම ඉන්නවනම් බලන්න. ගමේ කොල්ලෝ රෑනක් ඉන්නවා. හරි? ඕනේ වෙලාවක. ඇවිල්ලා ගෙදර එහෙම හොයනවා. සමහරලාට අම්මගෙන් බැනුම් අහනවා. නේද? එතකොට එහෙම පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ. සමාජයේ විසින් පිළි ඕන දෙයකට ඇදගෙන යනවා. පුද්ගලිකත්වයට වඩා පොදු බව අගයති. පුද්ගලිකත්වයට වඩා පොදු බව අගය කරනවා. බොහෝ විට සමාජයේ සියල්ලන් ඇසුරු කරයි. සමාජ ගොඩක් දෙනෙක් ඇසුරු කරනවා. දැඩි ආත්ම ශක්තියෙන් යුක්තයි. ඒ වගේම දැඩි ආත්ම ශක්තියෙන් යුක්තයි. විෂයබද්ධ සාධක මත අරමුණු පිහිටුවා ගන්න. ඊට වැඩගත් හා තීර්ණාත්මක අදිෂ්ඨාන හා මතවාද පවති. ඒගොල්ලෝ ගාව මහ තීර්ණාත්මක අදිෂ්ඨාන හා මතවාද පවතින. ඒවා විෂයානුබද්ධව මිස මනෝමූලිකව නොවේ. ඒ කියන්නේ තමන්ගේ මනසෙන් හදාගත්තු අනේ මේ විෂයානුබද්ධව ඒගොල්ලෝ ගත්තු කාල. තීරණ. යම් යම් විශේෂ ශේස්ත්‍රත් එක්ක ගොඩනැගිච්ච දේවල්. ඒ අය කතාවේ දක්ෂයි. ඊළඟට දොම්නස් රහිතයි. අර වගේ අර මේ ඔහේ නිකන් බලාගත්තු අත බලාගෙන මූණේ ලේ කඳුලක් නැතුව ඔහේ ඉන්නේ නැහැ. ඒගොල්ලෝ හරි දොම්නස් රහිතව ඉන්නේ. සින්දුවක් එහෙම දාලා හයියෙන් කෑ ගහලා නාන්න ගිහලා සින්දුවක් කියන මේ කොහොමද එහෙම ඉන්නේ ඒ අය. සිත වියවුල් නොවේ. එතෙන් ජොලියේ ඉන්නවා ඒගොල්ලෝ. වියවුල් ගතියක් නැහැ. කුළුපග වෙයි. ඕන කෙනෙක් එක කුළුපග වෙයි. කතා බහ කරලා හිතවත් වෙනවා. එහෙම තියෙනවා. ඊළඟට සාමූහිකව වැඩ කරනවා. ඒගොල්ලන්ට සාමූහිකව වැඩ කරන්න පුළුවන්. පරාර්ථකාමී. සමාජශීලී. විෂයබද්ධ වේ. විෂයබද්ධ වේ කියලා කිව්වේ ඒ විෂයන් එක්ක ඒ දැනුමත් එක්ක යන අර මේ තමන් අර හිතවන දේවල් නෙමෙයි ක්‍රියාත්මක කරන්න යන්නේ. තමන් හිතන දේවල් නෙමෙයි. ඊළඟට පරිසරයට විවෘතයි. ඊළඟට පොදු දේ අගයනවා. හැබැයි අවසානයේ කාල්යුන් මෙහෙම කියනවා අපිට කවදාවත් සමාජය තුලින් මේ අන්තර්වර්තිකම හෝ බහිර්වර්තිකම මිනිස්සු දකින්න ලැබෙන්නේ නැහැ. දැන් අපිට සාහිත්‍යෙත් උගන්වනවනේ. සාහිත්‍ය උගන්වන්නේ කළු සුදු චරිත. එතකොට සමහර චරිත කළුයි සමහර අය සුදුයි. ඒ කළු සුදු කියන්නේ හැමේ වර්ණ නෙමෙයි ගතිගුණ. හැබැයි හොඳ චරිතයක් හරි චරිතයක් කියලා කියන්නේ අර වගේ කළු චරිතයක්ම හෝ සුදු චරිතයක්ම නෙමෙයි. ඒ ලක්ෂණ දෙකේ සංකලනයක් තමයි අපි සාහිත්‍ය ඉගෙන ගන්නකොට මිනිසා කියලා කියන්නේ. දැන් අපි දන්නවා අපේ ජාතක කතාවල සර්ව සම්පූර්ණ සුදු චරිත හා කළු චරිත තියෙනවා. දැන් අපි දන්නවා බෝධිසත්වයෝ කියලා කියන්නේ කොයි තැනකවත් වැරද්දක් නැහැ. හොඳම චරිත විදිහට තමයි ජාතක කතා කරුවා ගොඩනගලා තියෙන්නේ. හැබැයි මෙහෙමයි. එහෙම කිව්වහම ජාතක කතාවල සමහර තැන්වල තියෙන ඔය අසනග ජාතකය ඊළඟට තව අර මේ අන්ධ භූත ජාතකය ඔය වගේ තැන්වල බෝධි ඊළඟට කවුද මේ නලනී ජාතකය ඔව් අපේ හාමුදුරනේ. ඒ අහන්න නම් එපා. නලනී ජාතකය කියන්නේ මහ බොහොම බැරෑරුම් ජාතකයක්. මේ ඒක එහෙම කියන්න ගියොත් එහෙම මේ හරි ගැටලුවක් අහනවා එහෙම නෙමෙයි. නලනී ජාතකය ඊළඟට තව මොකද්ද අපේ මේ හොඳ ප්‍රසිද්ධම උම්මංග ජාතකයේ බෝධිසත්වයෝ අර මේ කවුද කේවට්ටගේ මූණ උලනවනේ බිම. ඒ වගේ සමහර තැන් තියෙනවා. එතකොට කවුද දේවදත්ත ගත්තහම දේවදත්ත කළුම චරිතේ. අය හොඳ දකින්නම නැහැ. හැබැයි අපිට මේ මිනිස් සමාජය තුල හම්බෙන මිනිස්සු එහෙම නෙමෙයි. හොඳක් තියෙනවා නරකක් තියෙනවා. එතකොට අපි හොඳ වැඩියෙන්ම තියෙන කෙනාට තමයි අපි හොඳ මිනිස්සෙක් කියලා කියන්නේ. හැබැයි ඉතින් හොඳ කිව්වට නරකක් තියෙනවා. නරක වැඩිම කෙනාට අපි කියනවා ඔක නරකේ ඔක ගන්න දෙයක් නෑ කියලා. හැබැයි මේ නරකේ කාගාව හොඳත් මොනවා හරි තියෙනවා. එහෙන් ආන් ඒ වගේ තමයි අපිට අන්තර්වර්තිකම චරිත දකින්නත් බෑ. බහිර්වර්තිකම චරිත දකින්නත් බෑ.
එතකොට මේ දෙකේ සංකලනයක් වෙච්ච චරිත තමයි අපිට හමු වෙන්නේ. එතකොට අර අන්තර්වර්තික ලක්ෂණ වැඩි නම් අන්න යා අන්තර්වර්තික චරිතයක්, බහිර්වර්තික ලක්ෂණ වැඩි නම් ඒ පෞරුෂ ලක්ෂණ වැඩි නම් ඔහු බහිර්වර්තික පැත්තට නැඹුරු වෙච්ච කෙනෙක්. ওই විදිහට තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. මේ විදිහට කියනවා කාල් යුන්. නමුත් කිසිම කෙනෙකු සම්පූර්ණයෙන්ම අන්තර්වර්තික හෝ බහිර්වර්තික ලෙස විභේදනය කළ නොහැකිය. ඒ විශේෂ අවස්ථාවලදීද මෙම ලක්ෂණ මාරු විය හැකිය. සමහර තැන්වල මෙම ලක්ෂණ සමහර තැන්වල වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. එහෙම අවස්ථා තියෙන්න පුළුවන්. හරි? අර කියන්නේ නේද පලංචියේ ලීරුවේ අපි එකට ඇයි මස්සිනේ පෙම් කළේ අපි එක මලට. අන්න ඒ වගේ තැන්වල මේවා වෙනස් වෙන්න පුළුවන්. එතකොට බහිර්වර්තික වෙන්නේ. එතකොට අන්තර්වර්තික වෙන්න වෙනවා. හරි? අන්න ඕකයි ඔතනදී කියවෙන්නේ. right. ඒ ටිකේ මොනවා හරි අපේ හාමුදුරන්ට අපේ තීචලාට එහෙම ගැටලු එහෙම තියෙනවා නම් සාකච්ඡාවට බඳුන් කරමු ඊළඟ න්‍යායට යන්න කලින්. සර් ආලියුන්ගේ පෞරුෂත්ව න්‍යාය පොඩ්ඩක් අපි කෙටියෙන් මේ ලියාගත්ත නම් හොඳයි නේද? ඒක තමයි සර් ලියාගත්තොත් හොඳයි ඔය ටික අපිට දවසෙන් ඕනේ අපි දැන් කතා ලක්ෂණයි විතරයිනේ වෙන වෙනම. ඔව් මම මේ ලක්ෂණ ටික දාන්නද හෙට දිහාට? ඒ ටික ලිව්වා සර්. අර කාලියුන්ගේ පෞරුෂත්ව න්‍යාය කියන්නේ මොකක්ද? ඒක මොනවද බෙදෙන කොටස් තුන? එහෙනම් මම අපේ නන්ද හාමුදුරනේ කෙටියෙන් දෙන්නන්නේ. නෑ සර් අපි මේ අර ලක්ෂණ ටික ලියාගත්තෙත් නෑ සවන් දුන්න විතරයි. ඔව් අපේ හාමුදුරනේ මෙහෙම ගැටලුවක් තියෙනවා. අපිට මේ කාල වේලාව මදි ගැටලුවක් තමයි තියෙන්නේ. ඒ ෆොටෝස් අරගෙන PDF කරලා group එකට දාන්නම් සර් ඒ ටික. ඒ ටික තියෙනවා. ඔව් හරි හරි. ඒකට කියපු දේවල් ඒක පොඩ්ඩක් අර කරුණු තහවුරු කරගන්න. අනේ හාමුදුරනේ මේ අපේ මිස්ලා කිසිම ගැටලුවක් නෑ. අපිට තියෙන එකම ගැටලුව තමයි අපිට මේක ඉතින් කල්ැතුව වගේ පටන් ගන්න තිබුණා නම් හොඳයි. කාලය හරස් වෙලා තියෙන. දැන් අද අපිට තව මිස් කෙනෙක් කතා කරලා කිව්වා අර පේපර් වගේක් හමු වෙලා තියෙනවා. ඒ ටික අපි සාකච්ඡා කරමු කියලා. මේ මෑතක තිබුණු විභාගයක B.Ed අයට. ඉතින් මේ ඒ වටේකුත් බලාගත්තොත් හොඳයි කියලා. මොකද මේ සැරේ ඔය මේ ඔන්ලයින් කරන නිසා මේ ප්‍රශ්න පත්‍ර රටාවේ කිසියම් ව්‍යුහයක් වෙනස්කමක් තියෙනවා නම් අපිට ඒ වගේ හඳුනා ගන්න පුළුවන් නිසා. ඒ නිසා අපි මේ පේපරේ තියෙනවා නම් චුට්ටක් අපිට දාන්න කියන්න මේ ඒක මං කිව්වා මිස් මේ එවන්නම් කිව්වා මට හෙට දිහාට එවන්නම් කියලා කිව්වා. ඒක හදාගන්න පුළුවන්. ඔව්. දැන් අර මාතෘකාවක් කරලා ඊළඟට ප්‍රශ්න අපි කතා කරනවා වගේ අර ඒ වෛද්‍යත්වයට පස්සේ ඒ මාතෘකාවටම අදාළ හරි පහසුයි නේද සර්? ඔව් හාමුදුරනේ. දැන් මේ සර්ලයි ක්‍රමවේදය හරිම